හොඳයි දරුවනේ අපි සාකච්ඡා කරමින් ඉන්නේ 2017 තාක්ෂණ විද්‍ය සඳහා විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ බහුවර්ණ අපි පසුගිය වීඩියෝවෙන් සාකච්ඡා කරා 37 වෙනි ප්‍රශ්නය දක්වා අපි 38 වෙනි ප්‍රශ්නයට යොමු වෙමු. ගණකයක පැත්තක දිග මැනීමේදී 103ක දෝෂයක් ඇති වේ. එහි පරිමාව ගණනය කිරීමේදී සිදුවන දෝෂය වනුයි. දැන් පුතේ අපි ගත්තොත් එහෙම ගණකයක මේ වගේ කෙනෙක්නේ ගණකයක් කියලා කියන්නේ. එතකොට මෙන්න මේ හැම කෙනෙක්ගෙම අපිට දෝෂයක් ඇති වෙනවලු 103ක්. මේක 103යි. මේක 103යි. මේක 103යි. පැහැදිලිද? මේක පැත්තකින් අපිට 103 ගානේ දෝෂ ඇති වෙනවා. එතකොට දැන් අපිට පරිමාව කියලා කියන්නේ දිග වැඩි කිරීම පළල වැඩි කිරීම උස. එතකොට දිග නිසා ඇති වෙනවා දෝෂයක් 103ක. එතකොට පළල නිසා තවත් දෝෂයක් ඇති වෙනවා 103ක. උස නිසා 103ක. එහෙමනම් මේ දෝෂ තුන ගත්තහම සම්පූර්ණ වශයෙන්ම පරිමාව ගණනය කිරීමේදී 9ක දෝෂයක් ඇති වෙනවා. 9ක දෝෂයක් ඇති වෙනවා. හරි. දැන් ඔබ දෝෂ වර්ග ගැන කියද්දී ප්‍රධාන වශයෙන් අපි මෙන්න මේ දෝෂ වර්ග ටික ඔබ දැනගෙන ඉන්න ඕනේ. භාගික දෝෂ. භාගික දෝෂය. භාගික දෝෂය කියන්නේ මොකද පුතේ? භාගික දෝෂය සමානයි කුඩාම මිනුම බෙදීම ලබා ගන්නා මිනුම. භාගික දෝෂය සමානයි කුඩා මිනුම බෙදීම ලබා ගන්නා මිනුම. ප්‍රතිශත දෝෂය සමානයි කුඩා මිනුම බෙදීම වැඩි කිරීම 100. කුඩා මිනුම බෙදීම ලබා ගන්නා මිනුම ඉර උඩ 100. මීට අමතරව ඔබ දැනගෙන ඉන්න ඕනේ ශුන්‍ය දෝෂ. ශුන්‍ය දෝෂ දෙකක් තියෙනවා. එකක් තමයි ධන මූලාංක දෝෂ. අනිත් එක ඍණ මූලාංක දෝෂ. ධන මූලාංක දෝෂ අපි කොහොමද මයික්‍රෝමීටරය හොයන්නේ? ඒ වගේම වර්නියර් කැලිපරේ හොයන්නේ. මූලාංක දෝෂ කොහොමද මයික්‍රෝමීටරය හොයන්නේ? වර්නියර් කැලිපරේ හොයන්නේ. කියලා අපිට ශුන්‍ය දෝෂ ගණනය කිරීමේ හැකියාවකුත් තියෙනවා දරුවනේ. පැහැදිලිනේ? හරි. හොඳයි එහෙනම් අපි ඉදිරියට යමු බලන්න. මේකේ පිළිතුර වෙන්නේ 9. ප්‍රතිරෝධය 2 ඕම් වන ඒකාකාර තඹ කම්බියක දිග 20 මීටර වේ. ඔව්. මෙයාගේ ප්‍රතිරෝධය R සමානයි 2 ඕම්. කම්බියක දිග 20 මීටර. කම්බිය තනාත්‍රව්‍ය ප්‍රතිරෝධකතාව රෝ 1.7 වැඩි කිරීම 10 ඍණ 8 ඕම් මීටර නම් එහි හරස් කළ වර්ගඵලය. හරි.
අපි දන්නවා දැන් මෙන්න මේ වගේ ගණනය කිරීමක් කරන්න තියෙදි දරුවනේ සමීකරණයක් තියෙනවා r සමානයි rho l යට e r සමානයි rho l යට e පැහැදිලිද r කියලා කියන ප්‍රතිරෝධය 2යි සමානයි rho කියලා කියන්නේ 1.7 වැඩි කිරීම 10 ඍණාට rho l l කියන්නේ 20 යට e r සමානයි rho l යට e right එතකොට මට එනවා a සමානයි 1.7 වැඩි කිරීම 10 ඍණාට වැඩි කිරීම 20 බෙදීම 2යි r සමානයි rho l යට e දෙවරක් 10යි ඒ කියන්නේ එතකොට මට එනවා a සමානයි 1.7 වැඩි කිරීම 10 මෙතන ඍණාටයි මෙතන 10 ධන 1යි කියන්නේ 1.7 වැඩි කිරීම 10 ඍණ 7යි ඕම් මීටර 1.7 වැඩි කිරීම 10 ඍණ 7යි නෑනේ එහෙනම් මෙන්න මේක තමයි ගන්න වෙන්නේ නේ 17 වැඩි කිරීම 10 ඍණ 8යි වර්ග මීටර මේ වගේ ගැටලුවක් විසඳද්දී දරුවනේ ඔබ ප්‍රධාන වශයෙන් අවධානය යොමු කළ යුතු කරුණු කාරණා දෙකක් හා සම්බන්ධයෙන් මම මතක් කරනවා. පළවෙනි එක තමයි සමහර වෙලාවට මෙයාලගේ අපිට වර්ගඵලය දීලා තියෙනවා වර්ග මිලිමීටර. වර්ග මිලිමීටර වලින් තිබ්බොත් මේකේ තේරුම තමයි මිලිමීටර වැඩි කිරීම මිලිමීටර කියන එක. මේක මීටර කරන මම 1000න් බෙදනවා. මේක මීටර කරන මම මේක මීටර කරන මම 1000න් බෙදනවා මේක මීටර කරන මම 1000න් බෙදනවා වර්ගඵලය වර්ග මිලිමීටර වලින් දීලා තිබ්බොත් වර්ගඵලය වර්ග සෙන්ටිමීටර වලින් දීලා තිබ්බොත් දෙපාරක් මම 100න් බෙදනවා සමහර වෙලාවට දීලා තියෙනවා මෙන්න මෙහෙම පරිමාව දීලා තියෙනවා මෙන්න මේකේ තියෙන ලෝහ පරිමාව එහෙනම් ලෝහ පරිමාව කියන එක මට හරස්කඩ වර්ගඵලය වතාවක් ඒකාකාර හරස්කඩ වර්ගඵලය වතාවක් උස කියලා ලියන්න පුළුවන් කියලා අපි සිහි තබා ගන්න වෙනවා සමහරක් ගැටලු වලදී. ඒ වගේම තමයි තවත් වෙලාවක මෙන්න මේ වගේ කුහර අපි මේ වගේ කොටසක් කපලා අයින් කරලා දැන් මේක කුහර සිලින්ඩරයක්. ඒතර මම ගත්තොත් එහෙම මේ කැපිටල් R මේක සිම්පල් R. එතකොට මෙන්න මෙයාගේ වර්ගඵලය 5 වතාවක් කැපිටල් R වර්ගයෙන් අඩු කරන්න ඕන 5 වතාවක් සිම්පල් R වර්ගය ඒක තමයි මෙන්න මෙයාගේ A වෙන්නේ. එතකොට මෙයාගේ වර්ගඵලය මෙයාගේ ප්‍රතිරෝධය ගත්තොත් R සමානයි මේක L නම් rho L යට මෙන්න මේක. මේ දැනට 5 එළියට ගත්තා 5 වතාවක් R වර්ග ඍණ R වර්ග. හරි. මේ ටිකත් පොඩ්ඩක් මතක තියාගත්තොත් වඩාත් යෝග්‍ය වෙනවා. හරි. 17යි. right. 4
දුනු නියත පිළිවෙලින් k සමානයි 710 සහ ඍණ 1 සමා 2840 වන x හා y දුරු තරාදි දෙකක් වෙන වෙනම එකම විශාලත්වයක් ඇති බල මගින් F මගින් ඇදී පවතී. x හා y හි ශක්ති අනුපාතය වන. පුතේ අපි ඉස්සරලම දෙන්නගෙම F සමානයි. දැන් අපි හොයමු බලන්න දැන් විභව ශක්තිය කිව්වොත් එහෙම ප්‍රත්‍යස්ත විභව ශක්තියේ සමීකරණය සමානයි භාගයයි ke වර්ග. ප්‍රත්‍යස්ත විභව ශක්තිය භාගයයි ke වර්ග. නේද? හරි. එතකොට මට E හොයා ගන්න නම් මම මෙන්න මෙයාට දානවා F සමානයි ke. ke. එතකොට මට එනවා F සමානයි 710යි E මම මේක E1 කියලා ගන්නවා. F සමානයි ke. එහෙනම් මට එනවා F බෙදීම 710 සමානයි E1. එතකොට මෙන්න මේකට මම දැම්මොත් එහෙම මෙන්න මේ කොටසට මම දැම්මොත් F සමානයි ke. දැන් මම මෙන්න මෙයාට දානවා පුතේ F සමානයි ke. F ගියාගේ අපි දන්නේ නැහැ. k ගියාගේ 2840යි. මම මේක E2 කියන්න. E2 ගියාගේ F බෙදීම 2840 සමානයි E2. F බෙදීම 2840 සමානයි E2. F සමානයි ke. F සමානයි ke දැන්. දැන් මම ගත්තොත් එහෙම භාගයයි k ඒ කියන්නේ 710යි E වර්ග. මෙයාගේ ශක්තිය භාගයේ k E වර්ග. F බෙදීම 710 වතාවක් F බෙදීම 710. right? මේක තමයි මෙයාගේ ප්‍රත්‍යස්ත විභව ශක්තිය. අනිත් කෙනාගේ ප්‍රත්‍යස්ත විභව ශක්තිය ගත්තොත් මෙයාගේ අනිත් කෙනා ප්‍රත්‍යස්ත විභව ශක්තිය ගත්තොත් මට එනවා භාගයයි මේකට මේ කැපෙනවා භාගයයි 2840යි. එහෙනම් මට එනවා F බෙදීම 2840 F බෙදීම 40. හරි. එතකොට මට මේකට මේක කැපිලා යනවා. එතකොට මට x වල විභව ශක්තිය එනවා භාගයයි F වර්ග බෙදීම
710 බෙදීම මේ x වල විභව ශක්තිය බෙදීම y වල විභව ශක්තිය භාගයයි f වර්ගයේ බෙදීම 2840 මට භාගයට භාගය සුළු වෙනවා f වර්ගයට f වර්ගය සුළු වෙනවා මේකට 4ක් වෙනවා එහෙනම් මට එනවා 1 මේ උඩ එන්නේ 1 මෙන්න මේ බෙදීමේ ලකුණ 1ට 4 මෙන්න මේ උඩ ඔක්කොම මෙතන 1යි 1ට 4 දැන් මේ උඩ තියෙන x ගේ විභව ශක්තිය බෙදන y විභව ශක්තිය එක වැඩි කිරීම 4 යට 1 එහෙනම් උඩට එනවා 4ක් යට එනවා 1ක් x ගේ විභව ශක්තිය බෙදීම y ගේ විභව ශක්තිය අපිට ලැබෙනවා 4ට 1යි මේ x ගේ විභව ශක්තිය 4 නම් y ගේ විභව ශක්තිය 1යි 4ට 1 ලෙස මට ලැබෙනවා එහෙනම් අපිට නිවැරදි පිළිතුර 4ට 1 බලමු අපි කීයද කියලා 4ට 1 අපිට නිවැරදි පිළිතුර ලෙස ලැබෙනවා හරි දැන් අපිට මෙතනදී ඔබ මතක තියාගන්න ඕනේ විශේෂ දේවල් ටිකක් තියෙනවා අපිට ප්‍රධාන වශයෙන් තියෙනවා සමීකරණ f සමානයි k ප්‍රත්‍යස්ත විභව ශක්තිය භාගයක් fe දැන් මම මෙන්න මේ f වෙනුවට ke දාලා ලියනවා ප්‍රත්‍යස්ත විභව ශක්තිය සමානයි භාගයයි ඉර උඩ ke වර්ගය එතකොට අපි තව දැනගන්න ඕනේ ප්‍රත්‍යාබලය කියලා කියනවා අපි f බෙදීම a ට ප්‍රත්‍යාබලය ඒකක මොනවද වෙන්නේ දරුවනේ ප්‍රත්‍යාබලය ඒකක වෙන්නේ මේ උඩ n පල්ලෙහා වර්ග මීටර nm ඍණ 2යි ප්‍රත්‍යාබලය ඊට පස්සේ වික්‍රියාව e බෙදීම l වික්‍රියාව e බෙදීම l e ගේ ඒකක වෙන්නේ මොකද්ද මීටර l ගේ ඒකක මීටර කැපෙනවා ඒකක නැත එහෙනම් මට ඊළඟට තියෙනවා ප්‍රත්‍යාබලය සමානයි y වතාවක් වික්‍රියාව එතකොට වික්‍රියාවේ ඒකක නැහැ යම් මාපාංකයේ ඒකක සමාන වෙනවා ප්‍රත්‍යාබලය ඒකක වෙන nm ඍණ 2ටම නේ ඒ කියන්නේ ප්‍රත්‍යාබලය ඒකක යම් මාපාංකයේ ඒකක වලට සමාන වෙනවා වික්‍රියාව එහෙම වෙන්නේ වික්‍රියාවට ඒකක නෑ දරුවනේ වික්‍රියාව ඒකක නෑ නේ හරි එතකොට අපි ගත්තොත් එහෙම ප්‍රත්‍යාබලය සමාන y වතාව වික්‍රියාව ඒකක නෑ එතකොට අපි ගත්තොත් ඊළඟ ප්‍රත්‍යාබලය කියන්නේ f බෙදී මේ සමානයි y වතාවක් e බෙදී මේල් මේ සමීකරණ අපිට මතක තියෙන්න ඕනේ එතකොට ප්‍රත්‍යාබලයේ උපරිමයට අපි කියනවා මොකද්ද භේදක ප්‍රත්‍යාබලය ප්‍රත්‍යාබලයේ උපරිමය අපි කියනවා මොකද්ද භේදක ප්‍රත්‍යාබලය භේදක ප්‍රත්‍යාබලය සමානයි f max f ට ගන්න පුළුවන් උපරිමගේ බෙදීම e හරි භේදක ප්‍රත්‍යාබලය එතකොට අපි දන්නවා භේදක ප්‍රත්‍යාබලය දන්නවා නම් අපිට එයාව හරස් කරනකොට වර්ගඵලය වැඩි කරලා එයාට දරන්න පුළුවන් උපරිම බලය සොයා ගැනීම හැකියාවක් තියෙනවා. ඒ වගේම තව දරුවනේ මෙන්න මේ ගොඩක් වෙලාවට මේ ප්‍රත්‍යස්ථාව හා සම්බන්ධයෙන්
අපෙන් අහන ප්‍රස්ථාර තියෙනවා. එකක් තමයි F බෙදීම A ඇවිල්ලා මේ පැත්තට E බෙදීම L ආවොත් ඒ වගේම මේක මාරු වෙලා මේ පැත්තට E බෙදීම L ඇවිල්ලා මේ පැත්තට F බෙදීම A ආවොත් ප්‍රස්ථාරය. ඒ වගේම මේ ප්‍රස්ථාරවල අනුක්‍රමණ වලින් වර්ගඵල වලින් මොනවද කියවෙන්නේ? ඒ වගේම තමයි යොදන බලයයි යොදන බලයයි විතතිය අතර ප්‍රස්ථාර මේකේ අනුක්‍රමණයෙන් ඒ වගේම හරස්කඩ වර්ගඵලය මොනවද කියවෙන්නේ කියන එක ඔබ අවබෝධයෙන් කටයුතු කළ යුතු වෙනවා. සමහරට මේ දෙපැත්ත මාරු කරලත් තියෙනවා. හරිද? එතකොට හරි. හොඳයි එහෙනම් අපි මීළඟ ගැටලුවට යමු බලන්න. දැන් දුරුනියති ඒකක බලන්න එන්නේ ඍණ එක. හරි. දුරුනියති ඒකක හදා ගන්න අපිට පුළුවන් වෙන්නේ. F සමානයි k ඉන්නේ නේ. දුරුනියති ඒකක ඕනොත් එහෙම F සමානයි k එහෙනම් F බෙදීම E සමානයි k F ගේ එකක නිව්ටන් k ගේ E ගේ එකක මීටර් මේ අවුට්ට ගියා nm ඍණ එක සමානයි nm ඍණ එක සමානයි k හි එක. right. සපල වර්ගඵලයේ A වන සපල වර්ගඵලයේ A වන විදුලි පංකාවක් මගින් ඝනත්වය රෝ වන වාතය v වේගයකින් චලනය වේ. v වේගයකින් චලනය වේ. චලනය සඳහා අවශ්‍ය වන ජවය. right. දැන් දරුවනේ අපි ගත්තොත් එහෙම මෙන්න මෙයාගේ ඝනත්වයේ සමානයි. දැන් මෙතන යන වාතයේ ඝනත්වයේ සමානයි ස්කන්ධයේ බෙදීම පරිමාව. ඝනත්වයේ සමානයි ස්කන්ධයේ බෙදීම පරිමාව. මම මෙතන සලකනවා මේ පරිමාව ඒකක පරිමාවක් කියලා. ඒ කියන්නේ පරිමාව එකක් කියලා ගමු. එතකොට මට ස්කන්ධයේ සමාන වෙනවා ඝනත්වයට. ස්කන්ධයේ සමාන වෙනවා ඝනත්වයට. මම ගත්තොත් එහෙම දැන් මෙන්න මේ ෆෑන් එකේ චාලක ශක්තිය අපි දන්නවා චාලක ශක්තිය කියන එක භාගයයි mv වර්ග. භාගයයි mv වර්ග. හැබැයි මම ඒකක පරිමාවක චාලක ශක්තිය ගත්තොත් මේ චාලක ශක්තිය හැබැයි මම ඒකක පරිමාවක චාලක ශක්තිය ගත්තොත් අපිට ලියන්න පුළුවන් භාගයයි දැන් ඒකක පරිමාවක් සැලකුවොත් ඒ කියන්නේ පරිමාව එක ඝන මීටරයක් සැලකුවොත් දරුවනේ මේ පරිමාව එකක් කියලා සැලකුවොත් ස්කන්ධය සමාන වෙනවා ඝනත්වයට. මෙන්න මේ ස්කන්ධය සමාන නම් මොකටද? ඝනත්වයට. එබනම් භාගයයි m කියලා කියන්නේ රෝ v වර්ග. v වර්ග. හැබැයි මේ පරිමාව ඒකක පරිමාවක් වෙන්නේ. මම ගත්තොත් එහෙම ක්ෂමතාව කියන්නේ ශක්තිය බෙදීම කාලය. ශක්තිය බෙදීම කාලය. ශක්තිය බෙදීම කාලය.
මම ගන්නවා දැන් මේ ඒකක පරිමාවක චාලක ශක්තියනේ. හැබැයි මට අවශ්‍ය වෙන්නේ ඒකක පරිමාවක චාලක ශක්තිය නෙමෙයි දරුවනේ. එහෙනම් මට අවශ්‍ය වෙන්නේ මොකද පුතේ? මට අවශ්‍ය වෙනවා මෙන්න මෙයාගේ මුළු චාලක ශක්තිය. දැන් මෙයාගේ ප්‍රවේගය v වර්ගඵලයේ මම එක තප්පරයක් සැලකුවොත් දැන් මෙයාගේ ප්‍රවේගය අපි හිතන්නකෝ පුතේ මෙන්න මෙහෙමයි කියලා 10යි ms ඍණ 1 තප්පරයට මීටර 10යි නේ. ඒ කියන්නේ එක තප්පරයක් සැලකුවොත් මෙයා කොච්චර දුරක් යනවද? මීටර 10ක් යනවානේ. තප්පරයට මීටර 10යි. එක තප්පරයක් ගත්තොත් මීටර 10යි. එහෙනම් මෙයාගේ ප්‍රවේගය v කියන්නේ එක තප්පරයක් ගත්තොත් මෙයා කොච්චර දුරක් යනවද? v දුරක් යනවනේ. ඒ කියන්නේ මෙන්න මෙයාගේ හරස්කඩ වර්ගඵලයේ a නම් එක තප්පරයකදී මෙයා යනවා කොච්චර දුරක්ද? මෙන්න මෙයා යනවා දරුවනේ v දුරක්. මෙයා යනවා මෙන්න මේ v දුරක්. v දුරක් යනවා එක තප්පරයකදී. එහෙමනම් මම එක තප්පරයක් සැලකුවොත් පරිමාව එක තප්පරයකදී පරිමාව වෙනවා කොච්චරද? a වතාවක් v. මෙයාගේ එක තප්පරයකදී පරිමාව හරස්කඩ වර්ගඵලයේ වතාව ප්‍රවේගය. a වතාවක් v වෙනවනේ. හරි. එහෙමනම් මට දැන් මේ තියෙන්නේ ඒකක පරිමාවක චාලක ශක්තිය. පරිමාව එකයි නම්. එහෙනම් මම ගන්නවා එක තප්පරයකදී පරිමාව කොච්චරද? a වතාවක් v. එක තප්පරයකදී පරිමාව කොච්චරද? a වතාවක් v. එහෙමනම් a වතාවක් v. එක තප්පරයකදී එසා එක තප්පරයකදී චාලක ශක්තිය සමානයි භාගයයි රෝ v වර්ග වැඩි වෙනවා av වලින්. එහෙමනම් මොකද වෙන්නේ? භාගයයි රෝ a v ඝනය v වර්ගයයි v වෙනවා v ඝනය. මේ එක තප්පරයකදී චාලක ශක්තිය. හැබැයි ක්ෂමතාව කියන්නේ ශක්තිය බෙදීම කාලය. එහෙනම් ක්ෂමතාව කියන්නේ ශක්තිය බෙදීම කාලය. එහෙනම් මෙයාගේ ශක්තිය වෙන්නේ භාගයයි රෝ av ඝනය බෙදීම කාලය තප්පර 1යි. එහෙනම් මොකද වෙන්නේ? භාගයයි රෝ a v ඝනය. පැහැදිලිද? භාගයයි රෝ a v ඝනය. හරි. එතකොට අපි ගත්තොත් එහෙම මෙතනදී පිළිතුර වෙන්නේ භාගයයි රෝ a v ඝනය. හරි. පිළිතුරක් තියෙනවා පළවෙනි පිළිතුරනේ. රයිට්. පිළිතුර පළවෙනි පිළිතුර. මචුට මේක පැහැදිලි කරන්න මෙන්න මෙහෙමයි අපි දැන් මේක එකපාර ශිෂ්‍යයෙකුට මේ ගාන හදලා නැත්නම් මම නම් හිතන්නේ නෑ මේ ශිෂ්‍යයෙකුගේ සාමාන්‍ය දැනුමේ මේ ගැටලුව විසඳන්න පුළුවන් කියලා. ඒ නිසා ඔබට මේවා ප්‍රැක්ටිස් එක තියෙන්න ඕන. විශේෂයෙන්ම සුළං ශක්තිය කොහොමද අපි පරිවර්තනය කරන්නේ ක්ෂමතාවක් බවට. ඒ වගේම සූර්ය ශක්තිය. හරි? විශේෂයෙන් පාස් පේපර්ස් පොත් අරන් බලන්න පාස් පේපර්ස් පොත්වල තියෙනවා විශේෂයෙන්ම ඔය සූර්යාලෝකය විදුලියට කන්වර්ට් කරන්නේ කොහොමද? ඒ වගේම සුළං ශක්තිය කොහොමද විදුලියට කන්වර්ට් කරන්නේ? ඒ වගේම ජලයේ තියෙන විභව ශක්තිය චාලක ශක්තියක් වෙලා කොහොමද ඒක තල බඹරයක් වගේ අපි විද්‍යුත් ශක්තිය බවට පරිවර්තනය කරන්නේ. මෙන්න මේ කියන අවස්ථා තුන ඔබ තේරුම් ගත්තොත් මම මේක ආයෙ පරක් චුට්ටක් ඔබට පැහැදිලි කරන්නම්. ඔබ විසින් මේක පැහැදිලි අවබෝධයක් ලබා ගන්න සිද්ධ වෙනවා.
මේ ඒ කියන්නේ ගොඩක් වෙලාවට අපි ශක්ති අර්බුදයන්ට මුහුණ දෙන රටක් නේ. අපි ශක්ති අර්බුදයන්ට මුහුණ දෙන රටක්. මුල්ම කාලයේදී ජල විදුලිය ප්‍රමාණවත් වුණාට අපිට විකල්ප ශක්තියින් ගැන ඒ වගේම පුනර්ජනනීය බල ශක්තිය ගැන අපිට හිතන්න වෙලා තියෙන යුගයක් එළඹිලා තියෙන්නේ මම හිතන්නේ. හරි. මෙහෙම දරුවනේ රයිට්. ඔන්න ප්‍රවේගය කියලා කියන්නේ. දැන් මේ ගැටලුවේදී බලා ගන්නවා. හරි. බලන්නකො මෙන්න මේ ගාන. අපිට කියනවා සඵල වර්ගඵලයේ ඒවන විදුලි පංකාවක් මගින් ඝනත්වයේ රෝවන වාතය v වේගයකින් චලනය වේ. මෙම චලනය සඳහා අවශ්‍ය වන ජවය. හරි. මේ වර්ගඵලයේ කැපිටල් A වෙන විදුලි පංකාවක් මගින් ඝනත්වයේ v වන වාතය v වේගයෙන් චලනය වේ. ඝනත්වයේ රෝවන වාතය v වේගයකින් චලනය වේ. වර්ගඵලයේ ඝනත්වයේ රෝ v ප්‍රවේගයකින් චලනය වේ. එහෙනම් මෙන්න මෙහෙමයි මේ වර්ගඵලයේ හැබැයි v වේගයකින් කියලා කියන්නේ එක තප්පරයක් සැලකුවොත් මෙයා කොච්චර දුරක් යනවද? එක තප්පරයක් සැලසුවොත් කොච්චර දුරක් යනවද මෙයා? එක තප්පරයක් සැලකුවොත් මෙයා යනවා b දුරක්. b දුරක්. එක තප්පරයකදී. කාලය මම එක තප්පරයක් ගත්තා. මේක පැහැදිලි තප්පර කියන එක. එක තප්පරයකදී. පුතේ මගට දීලා තිබ්බොත් මෙන්න මෙහෙම 100යි ms ඍණ එක තප්පරයේදී මීටර 100ක් යනවා. ඒ කියන්නේ මම ඒ ගානේ මට ප්‍රවේගය දුන්නා නම් 100යි ms ඍණ කියලා හරස්කඩ වර්ගඵලයේ ඒ වෙද්දී මීටර 100ක දුරක් ගමන් කරනවා. හරි. එතකොට අපි ගත්තොත් එහෙම පිළිතුර මේක නෙමෙයි මේකේ. හරි. ගමන් කරනවා. එතකොට මෙන්න මෙයාගේ පරිමාව ගත්තොත් එක තප්පරයකදී පරිමාව ගත්තොත් එක තප්පරයකදී සුළම් පරිමාව ගත්තොත් කොච්චර වෙන්නේ? ඒ වතාවක් v වෙනවා. එක තප්පරයකදී සුළම් පරිමාව අපි ගත්තොත් ඒ වතාවක් v වෙනවා. නේද? right. එවනම් මම සැලකුවොත් එක තප්පරයකදී සුළම් පරිමාව ඒ වතාවක් v වෙනවා. අපි ඒකක පරිමාවක් සැලකුවොත් ඝනත්වයේ සමානයි ස්කන්ධයේ බෙදීම පරිමාව ඒකක පරිමාවක් සලකමු. එතකොට ඒකක පරිමාවක් කියන්නේ පරිමාව එකක් සලකමු. එහෙම නැත්නම් මට ඒකක පරිමාවක් සලකන එක ඔබට සංකීර්ණ මෙහෙම කරන්න. right. එක තප්පරයකදී වායු පරිමාව AV විට ඝනත්වයේ සමාන ස්කන්ධයේ බෙදීම පරිමාවයිනේ. නේද? එතකොට මොකද වෙන්නේ? මේකේ මට පරිමාව විදිහට ලියන්න පුළුවන් රෝ ඝනත්වයේ රෝ සමානයි
ස්කන්ධයේ බෙදීම පරිමාව කියන්නේ AV. එතකොට මට එනවා m වෙනුවට rho AV. එතකොට එක තප්පරයකදී ගලන ස්කන්ධය. එහෙනම් එක තප්පරයකදී චාලක ශක්තිය සමානයි භාගයයි mv වර්ග භාගයයි m වෙනකොට අපි ලියනවා rho av වතාවක් v වර්ග. right. භාගයයි rho av ඝණය එක තප්පරයකදී චාලක ශක්තිය. එහෙනම් මට ක්ෂමතාව සමානයි ශක්තිය බෙදීම කාලය. එහෙනම් මෙතනදී ශක්තිය වෙනවා භාගයයි rho av ඝණය කාලය තප්පරයයි. එහෙනම් පිළිතුර වෙන්නේ භාගයයි rho av ඝණය. පැහැදිලි මං හිතන්නේ. right. අපි එමුනම් ඊළඟ ප්‍රශ්නය වෙත යමු. හරි. මිනිස් හෘදය රසදිය මීටර් 0.1ක පීඩනයට එරෙහිව එක් ස්පන්දනයකදී රුධිරයේ මිලිලීටර් 74ක් මුදා හරිනු ලැබේ. right. රුධිරයේ මිලිලීටර් 74ක් මුදා හරිනු ලැබේ. මිනිත්තුවකදී ස්පන්දන සංඛ්‍යාතය 72ක්ද රසදියේ ඝනත්වය 13600ක්ද ගුරුත්වජ ත්වරණය 10යි කිලෝග්‍රෑමීටර් නිව්ටන් නම්ද හෘදයේ ක්ෂමතාව වන්නේ. right. එතකොට දැන් මෙන්න මේ ඒකකයට බල වෙන්න එපා. මේ ඒකකය 10යි ms ඍණ දෙකම තමයි. අපි ගත්තොත් එහෙම ද්‍රව ස්ථිති පීඩනය කියන එක අපි ද්‍රවයක් ගත්තොත් මෙන්න මේ ද්‍රවයක මේක මම px කිව්වොත් මේක py කිව්වොත් මට මෙන්න මේ දෙන්න අතර වෙනස මේ px ඍණ py කියන එක ලියන්න පුළුවන් h rho g කියලා. මෙන්න මේ පීඩන වෙනස ලියන්න පුළුවන් අපිට h rho g කියලා. එතකොට මම ගත්තොත් එහෙම p සමානයි f බෙදීම a කියලා. අපිට පීඩනය හරස්කඩ වර්ගඵලයකින් වැඩි කරනොත් යෙදෙන බලය අපිට සොයා ගැනීමට හැකියාව තියෙනවා. එතකොට අපි ගත්තොත් එහෙම right මිනිත්තුවකදී ස්පන්දන සංඛ්‍යාතය එක මිනිත්තුවක් කියලා කියන්නේ කාලය තප්පර 60ක්. එතකොට එක මිනිත්තුවකදී ස්පන්දන සංඛ්‍යාතය f වෙනවා 72යි hz hertz. මිනිත්තුවට ස්පන්දන සංඛ්‍යාතය මිනිත්තුවකදී ස්පන්දන 72ක් වෙනවා. එක් ස්පන්දනයකදී රුධිරයේ මිලිලීටර් 74ක් මුදා හැරෙනවා. එතකොට මෙයා කියනවා එක ස්පන්දනයකදී මුදා හැරෙනලු 74යි මිලිලීටර්. පුතේ අපි මිලිලීටර් 74ක් කියලා ගත්තොත් 74යි මිලිලීටර් කියලා කියන්නේ ඝන සෙන්ටිමීටර නම් කොච්චරද? ඝන සෙන්ටිමීටර නම් කොච්චරද? 74යි මිලිලීටර. 74යි ඝන සෙන්ටිමීටරම තමයි. මේක මට ඝන මීටර කරන්න අවශ්‍ය වුණොත් මොකද කරන්නේ? සෙන්ටිමීටර වැඩි කිරීම සෙන්ටිමීටර
සෙන්ටිමීටර් වැඩි කිරීම සෙන්ටිමීටර් ටු සෙන්ටිමීටර් සෙන්ටිමීටර් මීටර කරන අපි 100ෙන් බෙදනවා 100ෙන් බෙදනවා 100ෙන් බෙදනවා 74 බෙදීම 10 6 වෙනි බලය උඩට ගියාම 74 වැඩි කිරීම 10 ඍණ 6යි ඝන මීටර තමයි මෙන්න මේකෙදි මොකද්ද වෙන්නේ එක තප්පරයකදී උදාහරණ පරිමාව වෙන්නේ හරි එතකොට අපිට මේකෙදි ද්‍රව ස්ථිති පීඩනය කියනවා 0.1යි රසදිය මීටර. ඒ කියන්නේ අර HROG මගින් ඇති කරන පීඩනය මට ලියන්න පුළුවන් රසදිය මීටර 0.1යි කියලා. එවනම් මට මෙයාගේ HROG ගත්තොත් 0.1යි රෝ කියන්නේ 13600යි ගුරුත්ව විතරණය 10යි. හරි. මෙතනින් මට හොයාගන්න පුළුවන් මෙයාගේ සාමාන්‍ය පීඩනය කොපමණද කියලා. හරි. දැන් මගෙන් අහන්නේ හෘදය ක්ෂමතාව. හරි. මට ක්ෂමතාව හොයද්දී හැකියාව තියෙනවා මේක බෙදනවා මේකෙන් අපිට එනවා 1.2යි ක්ෂමතාවක් අපිට ලැබෙන්නේ වොට් වලින් බලමු පිළිතුරක් තියෙනවද කියලා 1.2යි වොට් විදිහට අපිට ආසන්න විදිහේ ගැනීමට හැකියාවක් තියෙනවා මේක බහුවර්ණ ප්‍රශ්නයක් නිසා හරි අපි ඊළඟ ප්‍රශ්නෙට යමු දරුවනේ විදුලි පහනක 230 වෝල්ට් සහ 60 වොට් ලෙස සටහන් කර ඇති අතර එය 230 වෝල්ට් සහ 50 හර්ට්ස් විදුලි සැපයීමට සම්බන්ධ කර ඇත. පහත දී ඇති ප්‍රකාශ සලකන්න. එනේ රයිට් හරි. දැන් 50 හර්ට්ස් කියන එකේ තේරුම අපි සංඛ්‍යාතය කියලා කියනවා තප්පරයකදී මෙයා යන වට ගණන. ඒ කියන්නේ මෙයා එක තප්පරයකදී මෙන්න මේ වගේ වට එක තප්පරයකදී මේ වගේ වට 50. එක තප්පරයට වට 50ක් යනවා කියන එක තමයි 50 හර්ට්ස් කියලා කියන්නේ. එතකොට මෙන්න මෙයාගේ අපි ගත්තොත් එහෙම සෑම තප්පරයක් ගත්තොත් හරි හැම තප්පරයකදීම මෙයා මොකද වෙන්නේ ඔයාලා ඊට ළමයි නම් මේකේ කලා ගැන ඉගෙන ගන්නවා v සහ i ගේ කලා ගැන ඒ දෙකේ කලා ඩිෆරන්ස් එකක් තියෙනවා කියලා 90ක අංශක 90ක ඒත් අපිට මේ SFT වල ෆේස් ඩයග්‍රෑම්ස් ගැන කතා කරන්නේ නැහැ ඒ නිසා අපි සරලව ගත්තොත් අපිට මෙන්න මේ වගේ පොයින්ට්ස් දෙක ගානේ එක තප්පරයට පොයින්ට් 50ක් ශුන්‍ය වෙනවා මේ මෙතන ශුන්‍ය වෙනවා මෙතන ශුන්‍ය වෙනවා ඊළඟ වටේදී මොකද වෙන්නේ ආයෙත් දැන් මේක ගන්න බෑනේ ආයෙ ඊළඟ වටේට මෙතනයි මෙතනයි ශුන්‍ය වෙනවා මේ විදිහට එක තප්පරයකදී කී වාරයක්ද විදුලිය ශුන්‍ය වෙනවා 100 පාරක් එහෙනම් මට මෙන්න මේ තුන්වෙනි පිළිතුර පිළිගත හැකි පිළිතුරක් නේ තප්පරයක් තුලදී විදුලි පහන තුලින් ගලන ධාරාව 100 වාරයක් ශුන්‍ය වෙයි මෙයා තප්පරයකට වට 50ක් යනවා කියන්නේ කී පාරක් ශුන්‍ය වෙනවද ශුන්‍ය පහු කරනවා 100 වාරයක් පහන වෙත යෙදෙන උපරිම විභවාන්තර 460ක් වෝල්ට් වේ බොරුවක් විදුලි පහන දක්වා ඇති ක්ෂමතාවෙන් දැල් වෙන විට ඒ කියන්නේ මෙයා උපරිම ක්ෂමතාවෙන් දැල් වෙනවා එහි ප්‍රතිරෝධය 960 ඕම් වේ එයාගේ ප්‍රතිරෝධය වෙනවලු 960 ඕම් අපි බලමු 230යි 60යි 230යි 60යි v සමානයි 230 වෝල්ට් p සමානයි 60 වෝල්ට් එවනම් මට r එනවා
අපි දන්නවා ක්ෂමතාවේ සමීකරණ කීයක් තියෙනවද? ප්‍රධාන වශයෙන් 3 දෙනෙක් ඉන්නවා. කවුද ක්ෂමතාවේ සමීකරණ තුන? P සමානයි VI, P සමානයි I වර්ග R, P සමානයි V වර්ගයට R. P සමානයි VI, P සමානයි I වර්ග R, P සමානයි V වර්ගයට R. එතකොට අපි ගත්තොත් එහෙම P කියන්නේ 60යි නම් විභවාන්තරය අපි දන්නවා මේ විභවාන්තරය 230 වැඩි කිරීම 230 බෙදීම R. P සමානයි V වර්ගයට R. 230 වැඩි කිරීම 230 බෙදීම R. එතකොට මට හැකියාව තියෙනවා මෙන්න මේ ශුන්‍යයට මේ ශුන්‍ය කැපෙනවා. R මෙතනට එනවා 6 මෙතනට එනවා. එතකොට දරුවනේ අපිට මොකද කරන්න පුළුවන්? R සමානයි 230 වැඩි කිරීම 23 බෙදීම 6. 230 වැඩි කිරීම 23 බෙදීම 6. 230 වැඩි කිරීම 23 230 වැඩි කිරීම 23 බෙදීම 6 881.6. ඒ කියන්නේ 882ක් වෙන්නේ. R සමානයි 882යි ඕම්. කීයද දීලා තියෙන R එකේ? කිසිම සම්බන්ධයක් නැහැ, මේකත් වැරදි. එමනම් දරුවනේ නිවැරදි පිළිතුර වෙන්නේ කවුද? මෙන්න මේ C පමණයි. නිවැරදි පිළිතුර වෙන්නේ C පමණයි. හරි. එතකොට අපි විශේෂයෙන්ම මතක තියාගන්න ඕනේ දැන් මේ විදුලි පහනක් ගත්තත් ඒ වගේම තාපන දඟරයක් ගත්තත් තාපන උඳුනක් ගත්තත් මෙයාලගේ නොවෙනස් රාශීන් ටිකක් තියෙනවා පුතේ. මෙයාලගේ නොවෙනස් රාශීන් ටිකක් තියෙනවා. මොනවද මේ නොවෙනස් රාශීන් ටික? වෙනස් වෙන්නේ නැති රාශීන් ටිකක් තියෙනවා. පළවෙනි එක තමයි ප්‍රතිරෝධය වෙනස් වෙන්නේ අපි Vi දෙන්න මාරු කරා කියලා ප්‍රතිරෝධය වෙනස් වෙන්නේ. හැබැයි දෙන V I මාරු වෙන්න පුළුවන්. ඒ වගේම අපි කෝෂයකින් නම් දෙන්නේ විද්‍යුත්ගාමක බලය සහ සිම්පල් R දෙන්න මාරු වෙන්නේත් නැහැ. හැබැයි මෙන්න මේ කැපිටල් R මාරු වෙන්න පුළුවන් උෂ්ණත්වය මත. උෂ්ණත්වය මත. මේක ටිකක් පැහැදිලිව මතක තියාගන්න. උෂ්ණත්වය අනුව ප්‍රතිරෝධය වෙනස් වන සූත්‍රය මොකක්ද? R θ සමානයි R බිඳුව වතාවක් 1 ධන ඇල්ෆා θ. හරි. මේ 1 ධන ඇල්ෆා ඩෙල්ටා θ නෙවෙයි ඈ. මේ ඩෙල්ටා θයි θයි කියන්නේ දෙකක්. ඒක හොඳට මතක තියාගන්න මෙතන. R බිඳුව කියන්නේ සෙල්සියස් අංශක බිඳුවේදී ප්‍රතිරෝධය. නැතුව ආරම්භක ප්‍රතිරෝධය නෙවෙයි ඈ. θ කියන්නේ උෂ්ණත්වයේ මිසක් උෂ්ණත්ව වෙනස නෙවෙයි පුතේ. R බිඳුව කියන්නේ සෙල්සියස් අංශක බිඳුවේදී ප්‍රතිරෝධය මිසක් ආරම්භක ප්‍රතිරෝධය නෙවෙයි. හරි. අපි එහෙනම් නිවැරදි පිළිතුර තේරුවා. අපි ඉදිරියට යමු බලන්න. හරි. මිනිසෙක් 180යි නිව්ටන් තනකොළ කපන යන්ත්‍රයක් රූපේ පෙන්වා ඇති පරිදි නිවත ප්‍රවේගයකින් තල්ලු කරනු ලැබේ. තනකොළ කපන යන්ත්‍රය මත ඝර්ෂණ බලය නිව්ටන් 90කි. යන්ත්‍රයේ හැඩලය පොළොව සමග අංශක 45ක කෝණයක් සාදයි නම් මිනිසා විසින් හැන්ඩලේ මත ඇති කළ යුතු බලය සහ යන්ත්‍රයේ මත පොළොව මගින් ඇති කරනු ලබන ලම්බක බලය පිළිවෙලින්
හරි. බලමුකෝ. ඝර්ෂණ බලය 90යි. දැන් ඒතකොට මේ යන්ත්‍රය යන්නේ නියත ප්‍රවේගයෙන්. ඒ කියන්නේ ඝර්ෂණයට සමාන බලයක් දුන්නා නම් එයාට නියත ප්‍රවේගයෙන් යාමේ හැකියාව තියෙනවා. නේද? බලන්න පුතේ. දැන් මම වස්තුවක් ගත්තොත් මල්ලඟ වස්තුවක් තියෙනවා මෙන්න මෙහෙම. මෙන්න මේ වස්තුවේ මෙන්න මේ දිශාවට තියෙනවා ඝර්ෂණය. මම මෙන්න මේ දිශාවට යොදනවා නම් ඝර්ෂණයට සමාන බලයක් මෙයාගේ ත්වරණයේ ශුන්‍යයි ඒකාකාර ප්‍රවේගයෙන් යන්නේ. තේරුණාද? මෙයාගේ ඝර්ෂණයක් තියෙනවා. ඝර්ෂණයට සමාන බලයක් යෙදුවොත් මෙයාගේ ත්වරණයේ ශුන්‍යයි ඒකාකාර ප්‍රවේගයෙන් යන්නේ. ඝර්ෂණයට වඩා වැඩි බලයක් යෙදුවොත් මෙයාගේ මොකද වෙන්නේ? ඝර්ෂණයට වැඩි බලයක් යෙදුවොත් මොකද වෙන්නේ? ඒකාකාර ප්‍රවේගයෙන් නෙමෙයි මෙයා යන්නේ. ත්වරණයෙන් යන්නේ. ත්වරණයෙන් යන්නේ. ඒ වගේම ඝර්ෂණයට වැඩි අඩු බලයක් යෙදුවොත් එහෙම මෙයා මොකද වෙන්නේ? චලනයක් සිද්ධ වෙන්නේ නැහැ. ඝර්ෂණයට සමාන බලයක් යෙදුවොත් මෙයා ඒකාකාර ප්‍රවේගය යනවා. ඝර්ෂණයට වැඩි බලයක් යෙදුවොත් එහෙම ත්වරණය වෙනවා. හැබැයි මොකද වෙන්නේ? ඔව්. හරි. දැන් මෙන්න මෙහෙම යන්ත්‍රය තියෙනවා. මෙයා යන්ත්‍රයට මේ වගේ බලයක් දෙනවා. මෙන්න මේ කෝණය අංශක 45යි. මම යොදන බලය මම P කියලා කියන්නම්. එතකොට මෙන්න මේක මෙයාගේ ඝර්ෂණය ක්‍රියාත්මක වෙනවා මේ පැත්තට. මෙයාගේ බර ක්‍රියාත්මක වෙනවා 180යි නිව්ටන්. ඝර්ෂණය 90යි නිව්ටන්. ඝර්ෂණය 90යි නිව්ටන්. මෙහෙමනේ තියෙන්නේ. නේද? ඒතර ඝර්ෂණය 90යි මේ පැත්තට 180යි. එතකොට මේක ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වෙනවා නම් ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වෙනවා නම් මොකද වෙන්න ඕනේ? මේක P cos 45. දැන් මේක මම මේ පැත්තට විභේදනය කරොත් මේකට තියෙන බල ටික හරි. මේක තමයි ආරම්භයේ තියෙන බල ටික. දැන් මම මෙන්න මේ P බලය විභේදනය කරනවා මෙහාට. මේ P දන්න කෝණේ පැත්තට විභේදනය කරොත් කීයද දරුවෝ වෙන්නේ? මේ පැත්තට එනවා කොච්චරද? P cos 45යි. P cos 45යි. එතකොට මේක උඩ අතර නැමුණොත් පල්ලෙහාට එනවා. P cos 45 ආපස්සට නමුනා මම විභේදනය කරනවා. කීයද? P sin 45. හරි. මොනවද අහන්නේ? මිනිසා විසින් හැඬලය මත ඇති කළ යුතු බලය. ඒ කියන්නේ මිනිසා විසින් හැඬලය මත ඇති කළ යුතු බලය. දැන් මේ පැත්තට ඝර්ෂණය 90ක් තියෙනවා නම් දැන් මෙයාගේ බර 180යි. මම P බලයක් මෙන්න මෙහෙම දෙනවා. මේ P බලය දෙද්දි මේ පැත්තට P cos 45 කියන්නේ මේ P cos 45 මේ අතර P sin 45. එතකොට මම දන්නවා
ඒකාකාර ප්‍රවේගයේ යන්න නම් මෙන්න මේ පැත්තට යෙදෙන විභේදනය 90ට සමාන වෙන්න ඕනේ. පැහැදිලිද පුතේ? මං ඉස්සරලම කිව්වා මතකද? මෙන්න මේ ඝර්ෂණයට සමාන බලයක් යෙදුනොත් තමයි ඒකාකාර ප්‍රවේගයේ යන්නේ. එහෙනම් ඒකාකාර ප්‍රවේගයේ යනවා නම් මොකද වෙන්න ඕනේ? P cos 45 සමාන වෙන්න ඕනේ 90ට. නේද? P cos 45 සමාන වෙන්න ඕනේ 90ට. එහෙනම් cos 45 කියලා කියන්නේ P වතාවක් එකයට මූල 2යි මේක සමානයි 90ට. එහෙනම් P සමානයි 90යි මූල 2යි. P බලය සමානයි 90යි මූල 2යි. පැහැදිලිද? P සමානයි 90යි මූල 2යි. ඒ උත්තරයක් තියෙනවද? තියෙනවනේ. 90යි මූල 2. right. එතකොට මිනිසා මතින් හැඩලය මත ඇති කළ බල බලය. ඒ කියන්නේ මිනිසා විසින් හැඩලය මත ඇති කළ යුතු බලය P බලය. යන්ත්‍රය මත පොළොව මගින් ඇති කරන ලම්බක බලය. යන්ත්‍රය මත පොළොව මගින් ඇති කරන ලම්බක බලය. ඒ කියන්නේ දැන් යන්ත්‍රය පොළොව මත යෙදෙනවා බල දෙකක්. මෙන්න මේ බල දෙක 180 සහ P sin 45. එතකොට යන්ත්‍රය පොළොව මගින් යන්ත්‍රය මතනේ ඊළඟට මොකද කියන්නේ? පොළොව මගින් ඇති කරන බලය. යන්ත්‍රය මත පොළොව මතින් ඇති කරන බලය මම R මේක කලිරින් ගහන්නද නැහැ. දැන් මේ ගෑවෙන පෘෂ්ඨයෙන් ඉහළට ඇති කරන අභිලම්බ ප්‍රතික්‍රියාව R නම්. දැන් මේක තේරෙන්නේ නැත්නම් කරුණා කරලා deep education නාලිකාවට ගිහිල්ලා බලය පාඩම් බලන්න, බල විභේදනය, බල ලකුණු කිරීම බලන්න. කොහොමද මෙන්න මේ R බලය ඇතිරුනේ කියන්නේ. එතකොට මොකද වෙන්නේ? දැන් මෙන්න මේ පොළවේ ගෑවිච්ච නිසා ගෑවිච්ච පෘෂ්ඨයෙන් පොළවට ලම්බකව R ඇති කරා. එහෙනම් මේ R කියන්නේ පුතේ මේක වස්තුව චලනය වෙන්නේ නැති කෙනෙක්. මේක y ධන බලයක්. මේක y ඍණ බලයක්. මේක y ඍණ බලයක්. මේක y ධන බලයක්. මේක y ඍණ මේක y ඍණ. එහෙනම් මට එනවා කීයද වෙන්නේ? R ඍණ 180 ඍණ P sin 45 R ඍණ 180 ඍණ P sin 45 සමානයි බිඳුවයි. ඇයි මෙන්න මේ සිරස් බලවල එකතුව බිඳුවයි. මේ උඩ අතර තියෙන බල y ධන බල, ඊතලයේ පල්ලෙහාට බල y ඍණ බල. නම් R සමානයි 180 ධන P sin 45. එහෙනම් R සමානයි 180 ධන P ගියාගේ අපි හෙව්වා කීයද? P ගියාගේ 90යි මූල 2යි. 90යි මූල 2යි sin 45 කියන්නේ එකයට මූල 2යි මූල 2ට මූල 2 කැපුණා. R සමානයි 270යි නිව්ටන්. R සමානයි 270යි නිව්ටන්. පැහැදිලි මම හිතන්නේ. එහෙනම් මේ පොළොව මගින් යන්ත්‍රය මත ඇති කරන බලය 270යි නිව්ටන් වෙනවා. හරි. දරුවනේ මතක තියාගන්න හැම වෙලාවෙම දැන් මම පිළිතුර වෙන්නේ 90යි මූල 2 270යි. 90යි මූල 2 270යි පිළිතුර වෙන්නේ මෙන්න මේ පිළිතුර. මෙන්න මේ පිළිතුර. පැහැදිලි මම හිතන්නේ. හරි. මතක තියාගන්න මෙන්න මෙහෙම වස්තුවක් තියෙනවා. මම මෙන්න මෙහෙම බලයක් යෙදුවොත් මෙහෙම බලයක් යෙදුවොත් P කියලා. දැන් මේක එක විභේදනයක් මේක P මේක θ නම් P cos θ නේ.
මේකේ අනිත් p බේදන මෙන්න මේ පැත්තට p sin theta. පල්ලෙහාට මෙයාගේ ක්‍රියාත්මක වෙනවා බර. එතකොට අභිලම්බ ප්‍රතික්‍රියාව r. එතකොට මෙන්න මේකේ r ධන බලයක් නම් මෙන්න මේ දෙනම ඍණ බල. හරි. මේ p බලය වැඩි වෙන්න p sin thetaත් වැඩි වෙනවනේ. p sin theta වැඩි වෙනවා කියන්නේ මොකද වෙන්නේ? මෙන්න මේ යොදන බලය වැඩි වෙන්න r වත් වැඩි වෙනවා. ඇයි? p වැඩි වෙන්න p sin theta වැඩි වෙනවා. p sin theta වැඩි වෙනකොට මේක තද වෙනවා වැඩි වෙද්දී r අභිලම්බ ප්‍රතික්‍රියාව වැඩි වෙනවා. හොඳයි දරුවනේ එහෙනම් අපි මීළඟ ගැටලුව වෙත යමු. රුපේ දක්වා ඇති පරිදි බයිසිකල් පැටලයට 45 නිව්ටන් ඒකාකාර බලයක් යොදනු ලැබේ. පැටලේ බාහුවේ දිග 26 නම් දිශාවට යොදනු ලබන ව්‍යාවර්තය වන්නේ. හරි. අපි දන්නවා ටෝ සමානයි ව්‍යාවර්තය. ටෝ සමානයි FR අනිත් එක ටෝ සමානයි I alpha. එතන මෙතනදී අපි ගත්තොත් එහෙම සෙන්ටිමීටර් 26ක බලයක් සෙන්ටිමීටර් 26ක දිගක ඉඳලා නිව්ටන් 45ක් යොදලා තියෙනවා මේ පැත්තේ. එතකොට අපි ගත්තොත් එහෙම බලන්න අපිට මෙන්න මේ සමීකරණය තමයි ගන්න වෙන්නේ. පැඩලේ දිග වෙන්නේ 26 සෙන්ටිමීටර්. එවනම් මෙන්න මේ යොදන බලයත් එක්ක මෙන්න මේ පාගනවත් එක්ක මොකද වෙන්නේ? මෙන්න මෙයා මේ දිශාව ඔස්සේ චලනය වෙන්න උත්සාහ කරනවානේ. එතකොට අපිට මෙන්න මේ F බලය 45යි කියලා ගත්තොත් මෙන්න මේක 26යි සෙන්ටිමීටර්. අපිට මීටර් කරන්න මට බෙදන්න වෙනවා 100. එතකොට අපි බලමු 45 26න් වැඩි කරලා මේක අපි බෙදනවා 100න් 11.7යි නිව්ටන් මීටර. 11.7යි නිව්ටන් මීටර. අපිට පිළිතුර වෙන්නේ එහෙනම් 11.7යි නිව්ටන් මීටර. අපිට බලන්න විශේෂයෙන්ම මේව තියෙනවා නම් අපි මෙන්න මෙයාගේ මේ ස්පර්ශකය ඔස්සේ මෙන්න මෙයාගේ ස්පර්ශක ඔස්සේ යොදන බලය F නම් මෙන්න මේ දුර R නම් මෙයාගේ ව්‍යාවර්තය වෙනවා F වතාවක් R. ඒ වගේ මෙන්න මෙයාගේ අවස්ථිති ගූර්ණය I නම් කෝණික ත්වරණය ඇල්ෆා නම් ඒත් මද ව්‍යාවර්තය වෙනවා ටෝ සමානයි I ඇල්ෆා වෙනවා. එහෙනම් මේ ටෝ සමාන නිසා I ඇල්ෆා සමාන වෙනවා FR. මේ සම්බන්ධයත් මතක තියාගන්න. එතකොට පුතේ මම මෙන්න මේ ස්පර්ශකයේ ඔස්සේ තන්තුවක් වගේ දෙයක් දාලා තියෙනවා නා. මේ වගේ තන්තුවක් වගේ තියෙනවා. මේ තන්තුවේ ආතතිය තමයි මෙන්න මෙයාට යෙදෙන බලය. තන්තුවේ ආතතිය තමයි පුතේ මෙන්න මෙයාගේ ස්පර්ශකයේ ඔස්සේ යෙදෙන බලය වෙන්නේ. හරි. එවනම් මම තව පහසු ගැටලුවක්. අපි මීළඟ ගැටලුව වෙත යමු. හරි. ඝනත්වය d වන දෘශ්‍රාවී නොවන තරලයක්
රූපේ පෙන්වා ඇති පරිදි විශල්්‍ය හරස්කඩක් සහිත අක්ෂයක තිරස්ව තබා ඇති නලයක් තුළින් අනාකුල ප්‍රවාහයක් ඇති කරයි. ප්‍රවාහ ප්‍රවේගයේ වී වන ලක්ෂයකදී තරලයේ පීඩනය P නම් ප්‍රවාහ ප්‍රවේගය V1 ලක්ෂයකදී පීඩනය කුමක්ද? අපි දන්නවා දැන් චලනය වෙනවා නම් බර්නුලි සමීකරණය ගත්තොත් පුතේ P ධන භාගයයි රෝ v වර්ග ධන රෝ g සමානයි නියතයක් වෙනවා. දැන් එකම අනවරත අනාකූල ප්‍රවාහයේ මම ගත්තොත් එහෙම ප්‍රවේගයේ v වෙද්දී පීඩනය p. ප්‍රවේගයේ v වෙද්දී පීඩනය p. පීඩනය p භාගයයි ඝනත්වය කියනවා මට d වෙච්ච කෙනෙක්. භාගයයි d ප්‍රවේගයේ v වර්ග ධන රෝ g. දැන් මෙන්න මේ තරලේ ඔන්න මම තරලේ පළවෙනි ලක්ෂයට එන මම මේක මෙහෙම කරලා පෙන්නන්නම්කෝ. මං මෙන්න මේ ලක්ෂයේ ප්‍රවේගයේ v මෙයාගේ ඝනත්වය d ප්‍රවේගය v වෙද්දී පීඩනය p. මම මෙතන පීඩනය කියන්නම් මේක p2 කියන්නම්. මේ වෙලාවේ මෙයාගේ ප්‍රවේගය පහයි v. මෙතන ප්‍රවේගයේ v වෙද්දී පීඩනය p. මෙතන ප්‍රවේගය පහයි v වෙද්දී පීඩනය p2 කියලා ගන්නම්. මේ දෙක ස්ථාන දෙකේම ඝනත්වය d. එතකොට අපි දන්නවා පුතේ බර්නුලි සමීකරණය. මොකද්ද බර්නුලි සමීකරණය කියවෙන්නේ? p ධන භාගයයි රෝ v වර්ග ධන රෝ g සමානයි නියතයක්. හැබැයි මේක දාන්න පුළුවන් මොකද්ද වෙන්නේ පුතේ? අනවරත අනාකූල අසම්පීඩ්‍ය තරල ප්‍රවාහයකට පමණයි. හරි. එහෙනම් දැන් මට කියන මෙයා ප්‍රශ්නයක් නෑ දාන්න පුළුවන් අනවරත අනාකූල ප්‍රවාහයක් මේක. එතන මම මෙන්න මේ ලක්ෂයට බර්නුලි දානවා. p ධන භාගයයි රෝ කියන්නේ d ඝනත්වය v වර්ග ධන රෝ g මේක මම සමාන කරනවා මේ ලක්ෂයට බර්නුලි දාලා p2 ධන භාගයයි d මෙතන ප්‍රවේගය 5යි v වර්ගය ධන රෝ g දැන් අපි ගත්තොත් එහෙම මෙන්න මේ රෝ g මේ පැත්තට ඍණ රෝ g වෙනවා. එතකොට මම මේකත් ගත්තොත් p ධන භාගයයි d v වර්ග ධන රෝ g ඍණ රෝ g සමානයි p2 ධන භාගයයි d පහේ වර්ගය 25යි v වර්ග වෙනවා.
25 v වර්ග වෙනවා. එතකොට මට මේකට මේක සුළු වෙනවා. මම මෙයා මේ පැත්තට ගේනවා. P2 සමානයි P ධන භාගයයි dv වර්ග ඍණ භාගයයි 25 d v වර්ග. එතකොට මම මෙන්න මෙයා දෙන්නගෙන් එළියට ගත්තොත් එහෙම P ධන භාගයයි d v එක ඍණ 25යි dv වර්ගය කියලා එක ඍණ 25යි සමානයි P2 P ධන භාගයයි dv වර්ග එකේ 25 කියන්නේ ඍණ 27යි. P2 එතකොට මේකට මේ කැපෙනවා 12යි P ඍණ 12යි dv වර්ග සමානයි P2. හරිදනේ P ඍණ dv 12යි dv වර්ග සමානයි P2. උත්තරේ තියෙනවානේ. උත්තර වෙන්නේ මෙන්න මේ 5 වන උත්තරය. මම කරේ සරලවම මෙතන පීඩනය P කියලා ගත්තා, මෙතන පීඩනය P2 කියලා ගත්තා. හරස්කඩ වර්ගඵලය වෙනස් වෙනවා, පීඩනය වෙනස් වෙනවා පුතාලා. එතන මෙයාගේ ප්‍රවේගය v මෙතන 5යි v. මම මේ මෙතන ඝනත්වයයි මෙතන ඝනත්වයයි දෙකම ඝනත්වයේ d කියලා අරගත්තා. ප්‍රොජෙක්ට් එක යන ආදේශ කරේ නෑ. මෙතනට බර්නූලි දැම්මා, මෙතනට බර්නූලි දැම්මා. ඊට පස්සේ මොකද කරේ? බර්නූලිගේ සමීකරණ දෙක සමාන කරා. හැබැයි මෙතන සුළු කරද්දී බලන්න මේ 5 වර්ගය 5යි v ගේ වර්ගය කියන්නේ 5ත් වර්ග වෙනවා vත් වර්ග වෙනවා. රෝ v වර්ගනේ ඝනත්වයේ v වර්ග. මේ 5ත් වර්ග වෙනවා vත් වර්ග වෙනවා. ඊට පස්සේ රෝ gh මේ පැත්තට ගෙනාවා. P2 තනි කරලා මේ කැලේ මෙහෙම ගෙනාවා. ගෙනල්ලා සුළු කිරීම තමයි කරේ. දැන් මේ ලක්ෂ දෙකට බර්නූලි දාන එක ඔබට පුරුදු නැත්තම් කරුණා කරලා DP education නාලිකාවට ගිහිල්ලා මේක අපි නිශ්චල සහ චලනය වල තරල හා සම්බන්ධයෙන් ගැටලු රාශියක් විසඳලා තියෙනවා. ඒ ගැටලු රටාවන් පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරන්න දරුවනේ. මොකද මේ බහුවර්ණ සාකච්ඡාවකදී මේට වෙඩි මේ සඳහා කාලය කැප කරන්න බෑ. අපි ඊළඟ ගැටලුවට යමු. රට තුල විදුලිය සම්ප්‍රේෂණය කිරීමට ඉතා අධික වෝල්ටීයතාවක් යොදා ගනී. මේට හේතුව රයිට්. අපි දන්නවා පුතාලා මෙන්න මේ සමීකරණ දෙක. R සමානයි රෝල් යට E. නේද? එතකොට දිග වැඩි වෙද්දී ප්‍රතිරෝධය වැඩි වෙනවා. නේද? එතකොට හරස්කඩ වර්ගඵලය අපි ගත්තොත් එහෙම මොකද වෙන්න ඕනේ? හරි. දිග වැඩි වෙන්න ප්‍රතිරෝධය වැඩි වෙනවා. හරස්කඩ වර්ගඵලය අඩු වෙන්න මේක අඩු වෙන්න ප්‍රතිරෝධය වැඩි වෙනවා.
R ට L අනුලෝම සමානුපාතිකයි. R ට L මොන සමානුපාතිකයිද? R ට L අනුලෝම සමානුපාතිකයි. R ට A ප්‍රතිලෝම සමානුපාතිකයි. ඒ කියන්නේ මෙයා වැඩි වෙද්දී මෙයත් වැඩි වෙනවා. මෙයා වැඩි වෙද්දී මෙයා අඩු වෙනවා. එහෙම නැත්නම් ඔකේ අනිත් පැත්ත මොකද්ද? ඔකේ අනිත් පැත්ත මොකද අනිත් පැත්ත? මෙයා වැඩි වෙද්දී මේක අඩු වෙනවා. ප්‍රතිරෝධය වැඩි වෙනවා හරස්කඩ වර්ගඵලය අඩු වෙද්දී. මේක වැඩි. හරි. එතකොට අනිත් කේස් එක තමයි P සමානයි Vයි. right? දැන් මම විභවාන්තරේ වැඩි කරොත් ධාරාව මොකද වෙන්නේ? අඩු වෙනවා. විභවාන්තරේ වැඩි කරොත් ධාරාව මොකද වෙන්නේ? අඩු වෙනවා. එතකොට P සමානයි I වර්ග R. දැන් කම්බියක ප්‍රතිරෝධයේ නියතයක් නේ පුතේ. කම්බියක් අතට කම්බිය ප්‍රතිරෝධය අඩු වැඩි වෙන්නේ නැහැ නේ. මොකද කොහොමවත් අපි කම්බිය අදලා ඉවරනේ. එතකොට මගේ I වැඩි වෙන්න ක්ෂමතාවත් වැඩි වෙනවා. ඒ කියන්නේ කම්බියක් කරහා ගලන ධාරාව වැඩි වෙන්න කම්බියක් කරහා ගලන ධාරාව වැඩි වෙන්න කම්බියෙන් හානි වන තාප මේ කම්බියෙන් විදුලිය හානි වන ක්ෂමතාව වැඩි. ධාරාව වැඩියෙන් යන්න හානි වන ක්ෂමතාව උතේ මොකද වෙන්නේ? වැඩිනේ. ධාරාව වැඩි වෙන්න හානි වන ක්ෂමතාව මොකද වෙන්නේ? වැඩි. එහෙමනම් අපි මොකද කරන්නේ? මේ හානි වන ක්ෂමතාව වැඩි. එහෙනම් ධාරාව අඩු වෙන්න මේ. දැන් විභවාන්තරය වෙන්නොත් ධාරාව අඩු වෙනවා. එහෙනම් මේ විභවාන්තරය වැඩි වෙද්දී ධාරාව අඩු වෙලා තාපය එළියට දෙන ක්ෂමතාව මොකද වෙන්නේ? කම්බියෙන් තාපය එළියට දෙන ක්ෂමතාව මොකද වෙන්නේ? අඩු වෙනවා. V වැඩි වෙද්දී I අඩු වෙනවා. නේ? දැන් මේ ක්ෂමතාව බලන්න පුතේ මේ. මම නැත්නම් මෙහෙම හිතන්න. අපිට තව සරල වැඩක්. V සමානයි IR නේ. නේද? දැන් මෙතනින් බැලුවොත් එහෙනම් මොකද වෙන්නේ අපිට? V වැඩි වෙද්දී R නියතරම් I මොකද වෙන්න ඕනේ? අඩු වෙනවනේ නේ. දැන් මට මොකද වෙන්නේ? අපිට හැකිතාක් අඩු ධාරාවක් යවා ගන්න නම් අඩු ධාරාවක් යන්න නම් අපි මොකද කරන්න ඕනේ? V වැඩි කරන්න ඕනේ. V වැඩි වෙද්දී යන I අඩු වෙලා මොකද වෙන්නේ? නිපදවල ක්ෂමතාව අඩු වෙනවා. මේක තමයි සරලව වෙන්නේ. හරි. එතකොට අපි ගත්තොත් එහෙම සම්ප්‍රේෂණ රෑන් වලට මිනිසුන්ගේ ඇති වේග හානි වැළැක්වීමට. හරි. කම්බිය අධික වෝල්ටීයතාවයක් දැම්මා කියලා දැම්මහම මේ මිනිසුන්ට ආරක්ෂාවට තරගයක් පමණයි වෙන්නේ. හරි. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම සමහර වෙලාවට හයි ටෙන්ෂන් ලයින් එකක් ළඟට යන මිනිස්සු පව ඇදලා ගැනීමේ හැකියාවක් සාමාන්‍ය වෝල්ට් ලක්ෂයක් වගේ තියෙන ලයින් එකකට තියෙනවා. 11000ට වගේ නෑ. නෑම කියන්නත් බෑ. ඒක රයිට්. පුද්ගලයන් වල ඩිපෙන්ඩ් වෙනවා. හැබැයි ඇදලා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉලෙක්ට්‍රෝන ඈත දුරකට තල්ලු කිරීමට අධික වෝල්ටීයතාවක් අවශ්‍ය වෙන නිසා. නෑ ඉලෙක්ට්‍රෝන තල්ලු කිරීමකට ප්‍රශ්නයක් නෙමෙයි. විදුලිය කොහොමද ගලනවා? විභවාන්තරයක් තිබ්බම. ඒ මගින් විශාල ධාරාවක් එළියට සලස්වන නිසා. නෑ පුතේ නෑ. ධාරාව පුළුවන් තරම් අඩු වෙයි යවන්න විභවාන්තරය වැඩි කරලා. විදුලි බලය වඩාත් කාර්යක්ෂම ලෙස සම්ප්‍රේෂණය කිරීමට. ඔව්. විද්‍යුත් ජනක මගින් අධික වෝල්ටීයතාවක් නිපදවන නිසා. නෑ. අතරම ඔබ බල සම්ප්‍රේෂණය කියන ඔබ ට්‍රාන්ස්මිෂන් නැත්නම් විදුලි සම්ප්‍රේෂණය පිළිබඳව ඉගෙන ගන්නවා ඊටී දරුවෝට. ඒතර ඔබ දන්නවා මේ ජනකවලින් නිපදවන්නේ අඩු වෝල්ටීයතාව. ඒක අපි ස්ටෙප් අප් ට්‍රාන්ස්ෆෝමර්ස් එහෙම නැත්නම් අධිකර ට්‍රාන්ස්ෆෝමර්ස් වලට දීලා අධිකර ට්‍රාන්ස්ෆෝමර්ස් වලින් මොකද කරන්නේ? දුරකට සම්ප්‍රේෂණය කරලා අයපාරක් අවකර ට්‍රාන්ස්ෆෝමර්ස් වලින් අඩු කරලා තමයි ඒ කියන්නේ දැන් අපි ගත්තොත් එහෙම සාමාන්‍ය වෙන ජනකය තියෙනවා. මේක ජනකය. මේකේ ජනකයේ නිපදුන එක අපි අධිකර ට්‍රාන්ස්ෆෝමරයකට දාලා වැඩි වෝල්ටීයතාවයක් අරගෙන මේක අවකර ට්‍රාන්ස්ෆෝමරයකින් අඩු කරලා අඩු වෝල්ටීයතාවක් ගෙවල් වලට දෙනවා.
අඩු වෝල්ට් එකක් ගෙවල් වලට. මේක තමයි සාමාන්‍ය සරලව කරන වැඩේ ඈ. මේක මේකට සංකීර්ණයි. එමුනම් මේ පිළිතුර වලින් අපිට බාරගත හැකි පිළිතුර වෙන්නේ මෙන්න මේ පිළිතුර කාර්යක්ෂම ලෙස සම්ප්‍රේෂණය කිරීම. පහත දැක්වෙන පරිදි අධිවෝල්ට්‍යතාවක් සහිත විදුලි කේබලයක් ප්‍රතිරෝධය RS වන වාණේ සන්නායකයක් සහ ඒ වටා එක එකේ ප්‍රතිරෝධය වන RA වන සන්නායක කම්බි 6කින් සමන්විත වේ. සියලු කම්බි වෙන වෙනම පරිවර්ණය කළ ඇතනම් කම්බියේ කේබලයේ ප්‍රතිරෝධය. පුතේ බලන්නකෝ දැන් මේ කියවන්න ප්‍රශ්නය. ප්‍රතිරෝධය RS වෙන සන්නායකයක් තියෙනවා. ඒ වටා RA වන කම්බි 6ක් තියෙනවා. එතකොට අපි ගත්තොත් එහෙම මේක ඇත්තරම තියෙන්නේ මේ වගේ කම්බියක් තියෙනවා. මේක වටේට නේද? මෙහෙම පාට පාට කම්බි අනේ එකම જાතිය කම්බි නේ තියෙන්නේ. දෙක තුන හතර පහ හය මේ වගේ කම්බි 6ක් තියෙනවා. දැන් මේවා ශ්‍රේණිගතවද තියෙන්නේ පුතාලා මේ මේක වටේට තියෙනවා කියලා කියන්නේ මේවා ටික ශ්‍රේණිගතවද තියෙන සමාන්තරගතවද මේ ඔක්කොම මේ වටේට රවුමට එතනවා කියන පුතේ සමාන්තරගතව තියෙනනේ. එවනම් මෙන්න මෙයාගේ සමකය ගත්තොත් මට ගන්න වෙනවා මැද එක්කෙන RS අනිත්‍ය වාරේ එකයට R සමක සමානයි එකයට RS අනිත්‍ය වාරේ ධන එකයට RA ධන එකයට RA එකයට RA ධන එකයට RA ධන එකයට RA පහයි. එන එකයට R සමක සමානයි එකයට RS. දැන් මේ ඔක්කොගෙම RA එළියට ගත්තා නම් ඔක්කොගෙම එකයට මේ හැමෝගෙම මම RA එළියට ගත්තොත් එහෙම නැත්නම් මම මේකේ පොදු හරය මෙහෙම ගන්නම්කෝ. ඔබට නැත්නම් පැටලෙන්න ඉඩ තියෙනවා. එකයට RS ධන මෙහෙම තියෙන මේකේ පොදු හරය ගත්තොත් එහෙම එකයට R සමක සමානයි. මම මේකේ පොදු හරය ගන්නවා RS RA කියලා. එහෙනම් මම මේකට මේක කැපුණාට පස්සේ RS RS කැපුණාට RA RA වතාවක් කියන්නේ RA ධන මේකට මේක කියන්නේ RA ඊට RA කැපුණා උඩ ඉතුරු වෙන RS RS වතාවක් කියන්නේ RS. එහෙනම් මට මෙන්න මේ 5 දෙනාටම මෙන්න මේ 5 දෙනාට මේ වැඩේ වෙනවා RA ට RA මෙන්න මෙයාට මෙයාලගේ වේවා RS ප්‍රමාණයක් RS වතාවක් එකයි කියන්නේ RS ධන RS ධන RS ධන RS. මේක සුරු කරගන්න මම හිතනවා ඔබ උසස් පෙළ ප්‍රශ්න පත්‍ර කරන ශිෂ්‍යයෙකුට ඉතාම පහසුවෙන් පුළුවන්. මම මේකේ පොදු හරය ගත්තා RS RA කියලා. ඊට පස්සේ පොදු හරය නැති කෑල්ලට පොදු හරයට මේ කෑල්ල අයින් වුණාම ඉතිරි වෙන්නේ RA වතාවක් එකයි කියන RA. පොදු හරය මේකට සුළු කරාම RA ට RA කැපෙනවා ඉතිරි වෙන්නේ RS වතාවක් කියන RS. එහෙනම් මට එනවා එකයට R සමක සමානයි RA ධන RS පහක් කියන්නේ 5යි RS RA. එහෙමනම් මට එකයට R සමකනේ මේ තියෙන්නේ. මට R සමක අවශ්‍ය නම් එකයට R සමක තියෙන්නේ මට ඕනනම් මෙහෙමත් කරන්න පුළුවන්. පැටලෙනවා නම් හරස් ගුණ කරන්න. right. එක RS
ආරේ බෙදීම ආර් සමක වතාවක් ආරේ ධන 5යි RS සමානයි 1යි. මේකෙන් මේක හරස් ගුණ කරන්න RS ආරේ බෙදීම ආරේ ධන 5යි RS සමානයි R සමක එහෙනම් අපිට RS ආරේ බෙදීම ආරේ ධන 5යි RS. එතන කම්බි 6ක් නේද පුතේ සෝරි. එතන කම්බි 6ක් නේ. R එකක් එකතු වෙනවා. RS වෙනවා එතකොට මේක 6යි RS වෙනවා. 6යි RS වෙනවා. මේක 6යි RS වෙනවා. 6යි RS වෙනවා. කම්බි 6ක් කියලා දීලා දෙන්නේ. ක්‍රමයකමයි 1 2 3 හරි 6යි. එමුණා RS ආරේ ආරේ ධන 6යි RS. RS ආරේ නිවැරදි පිළිතුර වෙන්නේ 6යි RS. RS ආරේ ආරේ ධන 6යි RS. තමයි වෙන්නේ උත්තරේ. ඒ කියන්නේ මෙන්න මේ කට්ටිය සමාන්තරගත කට්ටිය කියලා හිතා ගන්න. මේ ඔක්කොම 7 දෙනාම මේ 6යි මේ 7 දෙනාම සමාන්තරගත කියලා හිතා ගන්න. right. එමුණ අපි ඊළඟ ගැටලුවේ යොමු වෙමු දරුවනේ. කාමර උෂ්ණත්වයේ ජලයේ විශිෂ්ට තාපධාරිතාව කෙල්විනට කිලෝග්‍රෑමයට ජූල් 4.2 වැඩි කිරීම 10/3යි. right. ඒ කියන්නේ කිලෝග්‍රෑමයකට තාප ශක්තිය සැපයුවොත් කිලෝග්‍රෑමයකට මෙන්න මෙච්චර තාප ශක්තියක් සැපයුවොත් උෂ්ණත්වය 1 සෙල්සියසකින් ඉහළ යනවා කියන එක මේ කියවෙන්නේ. හරි. ඒ කියන්නේ බලන්න පුතේ මේ කෙල්විනට කිලෝග්‍රෑමයට ජූල් කියන්නේ කිලෝග්‍රෑමයකට ජූල් මෙච්චරක් සැපයුවොත් 1 කෙල්විනයකින් එහෙම නැත්නම් 1 සෙල්සියසයකින් ඉහළ යනවා කියන එක. මම ඔබට කියලා දීලා තියෙනවා කෙල්විනයට කිව්වත් සෙල්සියස් අංශකයට කිව්වත් සමානයි කියලා. මේ බලන්න පුතාලා මේ කෙල්වින් සහ සෙල්සියස් සමාන නැහැ. හැබැයි කෙල්විනයට කිව්වත් සෙල්සියස් අංශකයට කිව්වත් මේ දෙක සමානයි. කෙල්විනුයි සෙල්සියස් අංශකයි සමාන නැහැ. හැබැයි කෙල්විනයට කිව්වත් සෙල්සියස් අංශකයට කිව්වත් මේ දෙක සමානයි. හරි. එතකොට මට මේ ඒකකය මේකක කෙල්විනයට කිලෝග්‍රෑමයට ජූල් කිව්වත් සෙල්සියස් අංශකයට කිලෝග්‍රෑමයට ජූල් කිව්වත් ලැබෙන පිළිතුරු දෙකම සමානයි. කෙල්විනයට කිලෝග්‍රෑමයට ජූල් කිව්වත් සෙල්සියස් අංශකයට කිලෝග්‍රෑමයට ජූල් කිව්වත් උත්තරේ සමානයි. එහෙනම් මේකෙන් කියවෙන්නේ කිලෝග්‍රෑමයකට ජූල් මෙච්චරක් දුන්නත් එක්ක කෙල්වින් එකකින් එහෙම නැත්නම් සෙල්සියස් අංශකයකින් උෂ්ණත්වය ඉහළ යනවා. කිලෝග්‍රෑමයකට ජූල් මෙච්චර ප්‍රමාණයක් දුන්නොත් කෙල්වින් එකකින් එහෙම නැත්නම් සෙල්සියස් එකකින් උෂ්ණත්වය වෙනස් වෙනවා කියන එක. හරි. ජලයේ 1 ග්‍රෑම්ට 4.2 ජූල් දුන්නොත් උෂ්ණත්වය එකකින් යනවා. මේක තියමු බලන්න. right. ජලයේ 1 කිලෝග්‍රෑම්ට 4.2 ජූල් දුන්නොත් කිලෝග්‍රෑමයකට දෙන්න ඕනේ 4.2 නෙමෙයි 4.2 වැඩි කරලා 10/3ක් දුන්නොත් තමයි උෂ්ණත්වය එකකින් යන්නේ. මේක වැරදි. කිලෝග්‍රෑමයකට 1 ජූල් වැරදි. කිලෝග්‍රෑමයකට ජූල් එකක් දීලා මුකුත් කරන්න බෑ. බලන්න. ජලය කිලෝග්‍රෑම් එකකට 4.2 වැඩි කිරීම 10/3ක් දුන්නොත් හරි ඒක හරි. කිලෝග්‍රෑමයකට මෙච්චර ජූල් ගාණක් දුන්නොත් උෂ්ණත්වය සෙල්සියස් අංශක 100කින් ඉහළ යයි. 100කින් නෙමෙයි ඉහළ යන්න ඕනේ පුතේ 1කින්. මේක වැරදි.
කිලෝග්‍රෑමයකට මෙච්චර ජූල් ප්‍රමාණයක් කියලා දුන්නොත් උෂ්ණත්වය 273කින් ඉහළනවා. නෑ 273කින් නෙමෙයි. කෙල්විනයට කියලා තිබ්බත් මං කිව්වා සෙල්සියස් අංශකයට කියලා තිබ්බත් සමානයි මේක වැරදි. හරි? මේ කෙල්විනයට කිව්වත් සෙල්සියස් අංශකයට කිව්වත් සමානයි. එහෙනම් උත්තරය තියෙන්නේ මේක. ජලය ග්‍රෑම් එකකට 4.2ක් දුන්නොත් බලන්න මේ පුතා කිලෝග්‍රෑමයකට නම් මේ 4200 මේ 4.2 වැඩි කිරීම 10 කියන්නේ මේ 1 කිලෝග්‍රෑම් එකකට 4200යි. එහෙනම් 1 ග්‍රෑම් එකකට 4.2යි. දුන්නොත් එහි උෂ්ණත්වය සෙල්සියස් අංශකයෙන් ඉහළයි. හරිනේ? 4200 කිලෝග්‍රෑමයකට නම් 4200යි ජූල්. මෙන්න මේ ගාන දෙන්න ඕනේ. එහෙනම් ග්‍රෑමයකට නම් මම දෙන්නේ කොච්චරද? 4.2ක් හරිනේ. කිලෝග්‍රෑමයකට 4200යි ග්‍රෑමයකට 4.2ක් දුන්නාම උෂ්ණත්වය කොහොමද ඉහළන්නේ? එකකින්. ඒක තමයි කියවෙන්නේ. මේකේ හොද්දට තේරුම් ගන්න ඔබ රවට්ටලා තියෙනවා. මේක තමයි පිළිතුර වෙන්නේ. හරි? කිලෝග්‍රෑමයකට 4.2 ජූල් දීලා බෑනේ මේ මෙච්චර ජූල් ගණන් දෙන්න. හරි? කිලෝග්‍රෑමයකට මෙච්චර ජූල් ගණන් දුන්නට මෙච්චර ගණනක ඉහළ යන්නේ නැහැ. මේක වැරදි. කිලෝග්‍රෑමයකට මෙච්චරක් දුන්නාම 100කින් නෙමෙයි ඉහළ යන්නේ එකකින්. කිලෝග්‍රෑමයකට මෙච්චර ගාණක් දුන්නාම මෙච්චර ගාණකින් නෙමෙයි යන්නේ එකකින්. හරි? හැබැයි මේක මෙහෙම තිබ්බනම් හරි 1 කිලෝග්‍රෑමයකට මෙච්චර දූල් දුන්නාම කෙල්වින් එකකින් ඉහළනවා කියලා. උත්තරය හරි. මෙන්න මේ කිලෝග්‍රෑමයකට මෙච්චර ජූල් ගාණක් ගියාම කෙල්වින් එකකින් ඉහළයි කියලා තිබ්බනම් ඒ පිළිතුර ඒත් හරි. එවනම් අපි අවසාන ප්‍රශ්නය වෙත යමු. ෆ්ලෙමින්ගේ දකුණත් නීතියට අනුව අපි කියන ෆ්ලෙමින්ගේ සුරත් නීතිය කියලා. අනුව සුරතේ දකුණු අතේ දබරැඟිල්ල මාපටැඟිල්ල හා මැදගිල්ල එකිනෙක ඍජුකෝණී වනසේ සකස් කළ විට පිළිවෙලින් ඒවා දක්වනු ලබනවා. හරි. දැන් අපි ගත්තොත් එහෙම මෙන්න මේ දකුණේ අපි ගත්තොත් දබරැඟිල්ල මාපටැඟිල්ල හා මැදගිල්ල තිබ්බට පස්සේ අපිට ඔබ දන්නවා දැන් මේක නම් ඔබගේ සිලබස් එකෙන් අයින් කරලා තියෙන්නේ. අපි මේකට දාමුත් F සමානයි BI නේ. FBI. එතකොට මේකෙත් මෙන්න මේ B ට B මොකද වෙන්න ඕනේ? සෙට් වෙන්න ඕනේ නේ. රයිට්. එතකොට මේකෙදි බලය වෙනුවට චලිතය මාරු වෙනවා. ඒ කියන්නේ අපිට ගන්න වෙන්නේ මෙන්න මේ පිළිතුර දෙවෙනි පිළිතුර. ඔබට මේක සිලබස් එක අයින් කරලා තියෙන නිසා මම තරම්ම වැඩි විස්තර කරන්න යන්නේ නැහැ. ෆ්ලෙමින්ගේ සුරත් නීතිය ගත්තොත් එහෙම පුතේ අපිට දකුණු අතේ දබරැඟිල්ල මාපටැඟිල්ල හා මැදගිල්ල තිබ්බට පස්සේ අපිට දබරැඟිල්ල ගත්තොත් එහෙම චුම්බක ක්ෂේත්‍රයේ B දෙනවා. ඒ වගේම මෙන්න මෙයාගේ චලිතය වෙන දිශාව දෙනවා. ඒ වගේම I දෙනවා. මෙන්න මෙයාගේ ප්‍රේරිත ධාරාව I දෙනවා. මෙන්න මේ සුළැඟිල්ලේ. දරුවනේ එහෙමනම් පිළිතුර නිවැරදි පිළිතුර දෙනවා. දෙවෙනි පිළිතුර ඔබ ෆ්ලෙමින්ගේ වමත් නියමය සහ දකුණත් නියමය චුට්ටක් බලා ගන්න. සමහරට නියම ලියන්න එන්න ඉඩ තියෙනවා. අපිට ගණන් හදන්න නම් F සමානයි BIL එක්ක සහ ඒ වගේම ඒ චුම්බක පොටවල් ගාන වෙනස් වුණාට පස්සේ තමයි අපිට ගණන් හදන්න ලැබෙන්නේ. අපි ඉදිරි ප්‍රශ්න පත්‍රයකදී කාලක් හම්බුනොත් අපි හදාගෙන යමු. දරුවනේ අපි එහෙමනම් මේ ප්‍රශ්න පත්‍රයේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරලා අවසానයි. අපි මීළඟ පාඩම් මාලාවෙන් මේ ප්‍රශ්න පත්‍රයේ දෙවන කොටස සාකච්ඡා කිරීමට හමු වෙමු. එතෙක් ඔබට ආයුබෝවන්.